समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कम्मारामो होति बस्सारामो होति निद्धारामो होति गणसंगनिकारामो होति संसग्गरामो होति प्रपंचरामो होति සද්ධාවන්ත කාරුණික පින්නතුනේ සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වන ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් කියලා කියන්නේ ඇත්තෙන්ම මේ සූත්‍ර දේශනාව බණ කියන මටත් බණහන ඔබටත් 100%ක්ම ප්‍රයෝජනවත් උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි බද්දිකා මරණ සූත්‍රය. පින්නතුනි පාලි භාෂාවෙන් බද්ද කියලා කියන්නේ සොඳුරු කියන එක. ඒතර සොඳුරු මරණය නැත්තම් සතුටෙන් මැරෙන විදිහ තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපට උගන්වන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මේ දේශනාව 100%ක්ම අපි හැමෝටම වටින දේශනාවක්. මොකද අපි හැමෝම ඒකාන්තයෙන් මරණයටපත් වෙන පිරිසක්. ඉතින් අපි මේ යථාර්ථය හොඳට මතක තියාගන්නට ඕන. අපි අනිවාර්යෙන් මැරෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. හැබැයි දැනගත්තට බොහෝ දිනාට මෙය ඉතා ඉක්මනින් අමතක වෙනවා. නමුත් හැම වෙලේම හිතේ තියාගන්න ඕන දෙයක් තමයි අපේ මරණය මොන වෙලාවේ කොතනදී කොහොම සිද්ධ වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මම බෝධි සම්භාර පුරන අවදී අරක කියලා ශාස්ත්‍රවරයෙක් කියලා ඉපදුනා. උන්වහන්සේගේ ඒ කාලේ නම අරක. මේ ශාස්ත්‍රවරයා නිතරම තමන්ගේ ශිෂ්‍යයන්ට දෙන අවවාදය තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව. ඉතින් උදේට වඳින්න ගියාමත් මේක කියනවා, හවසට වඳින්න ගියාමත් මේක කියනවා. හැබැයි මේ අනුශාසනාව අහලා
ඒ ශිෂ්‍යයෝ පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. ඒතර විශේෂත්වයේ තමයි මේ අනුශාසනාව කරන්නේ මනුස්සයන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. එතකොට බලන්න ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන මේ අනුශාසනාව මේ ගුරුවරයා කරන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ට මනුස්සයන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඉතින් උන්වහන්සේ මේ අරක තාපසතුමා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වන අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා අනද මාහිමියන් වහන්සේට වදාරනවා ආනන්ද එදාට වඩා අදටයි මේ දේශනාව ගැලපෙන්නේ. මොකද එදා මිනිස්යන්ට ආයුෂ අවුරුදු 60000ක් අද අවුරුදු 100ක්වත් නැහැ. එහෙමනම් එදාටත් වඩා අදට මේ දේශනාව හොඳට ගැලපෙනවා. මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් කරනවා. උන්වහන්සේ වදාරනවා අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට හම්බ වෙනවා ඍතු 300ක්. දැන් පින්නතුල දන්නවනේ වර්ෂයකට ඍතු 3ක් තියෙනවා. හේමන්ත, ගිම්හාන, වත්සාන. ඉතින් අවුරුදු 100ක් හිටියොත් ඍතු 300කට ඉන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අවුරුදු 100ක්ම කෙනෙක් ජීවත් වුණොත් මාස 1200යි. එතකොට බලන්න අද අපි අවුරුදු 100ක් ඉන්නෙත් නැහැ. හැබැයි මොන විදිහට ජීවත් වුණත් මාස 1000ක් විතර තමයි ලැබෙන්නේ. දැන් මාස යන වේගය හොයන්න බෑනේ නේද? මාස පින්නතුනි පුදුම වේගයකින් යන්නේ. දැන් 2020 දැන් 2021ත් ලැබුවා අපි දන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් අපි මොන විදිහට ජීවත් වුණත් මාස 700ක් 800ක් උපරිම 1000ක් ජීවත් වෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් දවස් 36000යි. එතකොට බලන්න අවුරුදු 100ක් ඉන්නේ අපි ඒක හොඳටම අපි දන්නවා. අද කාලෙත් එක අවුරුදු 100ක් ඉන්න කෙනෙක් නැහැනේ. එතකොට බලන්න උපරිම ජීවත් වුණොත් දවස් 30000යි. දවස් 30000 කියන්නේ මොකද්ද? නේද? දැන් බලන්න පින්නතුනි දැන් අපි අද මේ බණ අහලා ඔන්න දවස ගත කරලා රෑ මොන හරි කාලා නිදා ගන්නවා. හෙට උදේට අපි නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලානේ. ඉතින් එහෙමනම් බලන්න මොන තරම් පුංචි කාලයක්ද අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හරියට දැල් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යන එකනේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ වගේම කතාවක් තමයි. එහෙනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙමනම් පින්නතුනි අපි ඒකාන්තේ මරණයටපත් වෙනවා කියන එක පින්නතුලා හොඳට හිතේ තියාගන්න ඕන. අපි මේක දන්නවා. හැබැයි නැවත නැවත මේක මෙනෙහි කරන්න ඕන. මරණ සතිය වඩන්න ඕන. සමහරු හිතනවා මරණය ගැන සිහි කිරීම ඍණාත්මක පැත්තක් කියලා. නෑ පින්නතුනි මරණය ගැන සිහි කරනවා කියලා කියන්නේ ඇත්තටම නියම ධනාත්මක චින්තනයක්. මොකද මරණය ගැන සිහි කරන කෙනා හොඳ අප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම බොහොම සුසිල්වත් කෙනෙක් බවට ඒ වගේම ඉතා ඉක්මනින් ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්න ඕන කියන සංකල්පය ඇති වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම හිතේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ඒ අකුසල ධර්ම වහාම නැති කරගන්නත් ඒක ලොකු උපකාරයක් වෙනවා. එහෙමනම් මේ මරණයටපත් වෙන අය ඇලීමකින්, බැඳීමකින් නැත්තම් ගැටීමකින් අපේ මරණය සිද්ධ වුණොත්
අපිට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්ද? සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය කියන සූත්‍රයේදී දේශනා කළේ යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව බොහෝම සතුටින් ආස්වාද ජනකව කල්පනා කර කර හිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ. එතකොට බලන්න අපිට කොච්චර අනතුරක් තියනවද? අපි පින්කම් කරගත්තා කියලා බෑ. එහෙමනම් අපේ හිත ඒ විදිහට හදාගන්න ඕන. අවබෝධයෙන් අපි ජීවත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපට ලොකු අනතුරක් තියෙනවා. ගිහි පැවිදි ભેදයක් නේ, අපි කාටත් පොදුයි. ඉතින් එහෙමනම් පින්නතුනේ අපේ මරණය සුවදායි මරණයක්. බොහොම සැහැල්ලුවෙන් අපේ හුස්ම පොද ගියොත් තමයි අපිට හොඳ සුගතියක් හරි අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් අමාරුයි. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මම මේ කියන්නේ. ඉතින් එහෙමනම් සතුටින් මැරෙන විදිහ ඉගෙන ගන්න එක අපට හරීම ප්‍රයෝජනවත්. ඉතින් දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඈත වනයකට ගියා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම වීරියකින් භාවනා කළා. නමුත් ප්‍රතිඵල නැහැ. සමාධි මාත්‍රයක්වත් අඩුම තරමේ නැහැ. මේ ස්වාමීන් වහන්සේලා හිතුවා මේ දිගට මේ විදිහට මහන්සි වෙලා වැඩක් නැහැ. අපි නැවත දේවරම් විහාරයට වඩිමු. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා එහෙම කතා වෙලා ජේතවනාරාමයට නැවත වැඩම කළා. ඉතින් දැන් බොහෝම දුකසේ ඉන්න උන්වහන්සේලා මොකද නිවන් අවබෝධ කර ගැනීමේ උදාර අභිලාෂයෙන් පැවිදි වෙච්ච අය. බොහෝම සද්ධාවෙන් මහාන වෙච්ච අය. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා බොහෝම කනකාටුවෙන් ඉන්න බව. ඉතින් උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා පැත්තකට කතා කරලා කියනවා වැවැත්නි මං ඔබ වහන්සේලාට ධර්මයක් දේශනා කරන්නම්. හැබැයි මේ ධර්මයේ මම දේශනා කරන්නේ මගඵල නිවන් අවබෝධ කරගන්නව නම් නෙවෙයි. මම මේ ධර්මයේ දේශනා කරන්නේ සන්තෝෂයෙන් මැරෙන පිළිවෙල කියලා දෙන්න. ඇයි සරියුත් මහරහතන් වහන්සේ වගේ ප්‍රකාශයක් කළේ? ඒ වගේ ප්‍රකාශයක් කළේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙනත් මේ භික්ෂුන් වහන්සේලාට මගඵල නිවන් දකින්න බැරි වුණා නම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ඒ වැඩේ කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේට තමයි ඉන්ද්‍රිය පරෝපරිහත්තේ ඥානයත් ආසයානුසේ ඥානයත් තියෙන්නේ. ඕකට කියන්නේ බුදු ඇස කියලානේ. ඉන්ද්‍රිය පරෝපරිහත්තේ ඥාණයෙන් බලලා ආසය අනුසේ ඥාණයෙන් බලලා තමයි තථාගතයන් වහන්සේ සත්වයන්ට පිහිට වෙන්නේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේලාට ඒ ජීවිතේ නිවන් දකින්න තරම් පාරමී මෝරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළේ මං ඔබ වහන්සේලාට මාර්ගඵල ලබන්න බණ කියනවා නෙවෙයි. හැබැයි මම මේ ධර්ම දේශනාව කරන්නේ සතුටෙන් මැරෙන පිළිවෙල කියලා දෙන්න. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා හරි සතුටු වුණා. දැන් පින්නතුල අහලා තියෙනවනේ සරියුත් මහරහතන් වහන්සේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ ඒ තරම් කරුණාවක් තියෙනවා. දැන් මේ කාරණේනොත් ඒක හොඳට පැහැදිලි වෙනවානේ. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා "එවත්නි සතුටෙන් මැරෙන්න ඕන නම් සන්තෝෂෙන් අන්තිම හුස්ම පොද හෙලන්න ඕන නම් ඇලීම් ගැටීම් වලින් තොරව ඒ ගමන යන්න ඕන නම් අපේ ජීවිතවලට කරුණු 6ක් පුරුදු කර ගන්නට ඕන." එහෙනම් අපේ පින්නතුල මේක හොඳටම හිතට ගන්න ඕන. මොකද හැම දෙයක්ම පින්නතුනේ මම මේකෙන් කියන්නේ සසර දික් කර ගන්න කියන එක නෙවෙයි.
හැබැයි දුගතියට වැටුනොත් කල්ප ගාණක් අපට එහෙ ඉන්න වෙනවා. ධර්මයේ ප්‍රගුණ කරන්න අවස්ථාවක් නැතුව යනවා. හැබැයි සුගතිගාමී වුණොත් අපට කොහොම හරි ධර්මය ලැබෙනවා. දිව්‍ය ලෝකයේ ගියත් අපි ධර්මයේ පුරුදු කරලා ගියොත් ඒකාන්තයෙන් අපට සනසිල්ල හදාගන්න පුළුවන්. එහෙනම් සුගතිගාමී වෙනවා කියන එකත් අපේ ලොකු ඉලක්කයක් කියන එක මතක තියාගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ නියපිට තියෙන පස් ටිකයි මහ පොළොවේ පස් ටිකයි සංසන්දනය කරලා තථාගතයන් වහන්සේ වදාළේ මේ නියපිට තියෙන පස් ටික වගේ කිව්වා සුගතිගාමි වෙන අය. එහෙනම් ඒ ගොඩට අපි වැටෙන්න එපේ. එහෙනම් බොහෝම කල්පනාවෙන් අපි මේ ධර්මය අහන්න ඕන. ඒ වගේම සීලවන්තකම හදාගන්න ඕන. විශේෂයෙන් සිහිය හොඳට දියුණු කරගන්න ඕන. එහෙම වුණොත් අපිට ටිකක් මේ අනතුර අඩු කරගන්න පුළුවන්. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කරුණු 6ක් දේශනා කරනවා. ඒ කරුණු 6 තමයි අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. දැන් බලන්න පළවෙනි කාරණය. කම්මාරාමෝ හෝති. ඔන්න සන්තෝෂයෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න කියනවා. ඉතින් මේත් බලලා ඒක හරි කතාවක් නේ. කොහොමද අපි වැඩවලින් අයින් වෙන්නේ කියලා. පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න. වැඩවලින් අයින් වෙන්න කියලා කියන්නේ මේ හැමදාම කරන මේ දෛනික වැඩවලින් අයින් වෙන්න කියන එක නෙවෙයි. අපේ ජීවිතේ සැලැස්මකට අනුව අපි ගෙනියන්නට ඕන. දැන් බලන්න අපි මුලින්ම කල්පනා කරලා බලමු ඇයි අපි වැඩ කරන්නේ කියලා. දැන් අපි වැඩ කරනවානේ. ඇයි අපි වැඩ කරන්නේ? අපි වැඩ කරන්නේ ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕන. ජීවත් වීම පිණිස අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මට මෙන්න මේක කරලා දෙන්න කියලා උදව්වක් කිල්ලුවොත් අපි ඒක කරලා දෙනව නේද? ඔන්න. එහෙනම් උදව්වක් පිණිස අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද? වැඩ පිණිස වැඩ කරනවා කියලා කියන්නේ වැඩ නැතුව බෑ. දැන් සමහරු කියන්නේ මට වැඩ නැතුව ඉන්න බෑ නිකම් පිස්සු වගේ කියලා. ඒ කියන්නේ වැඩ ඕන. එහෙමනම් පින්නතුනේ සමහරු වැඩ පිණිස වැඩ කරනවා. වත්තට ගියාම ඔන්න වත්ත කුරුටු කානවා. එහෙමයි ඉන්නව නේද? ඊළඟට වැට ළඟට ගියාම වැට අතපතක ගා ඉන්නවා. මුළු තැඟට ගියාම කුස්සියාස් කරනවා, සුද්ධ කරනවා. ඇති වැඩක් නැහැ. අර වැඩ නැති හින්දා වැඩ කරනවා. ඒකට කියන වැඩ පිණිස වැඩ කරනවා කියලා. එතකොට බලන්න අපි වැඩ කරන්නේ මෙන්න මේ කාරණා නිසා. පින්නතුනේ හිතන්න අපේ මේ ශරීරය නැත්තම් මේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය මැෂින් එකක් නම් යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයන්න මේ මැෂින් එක නවත්තන්න එපා නේද? සාමාන්‍යයෙන් තියෙන මැෂින් එකක් වුණත් බලන්නකො මොකක් හරි යන්ත්‍රයක් වාහනයක් වුණත් මේකේ යාන්ත්‍රණය හොයන්න නම් මේ මැෂින් එක නවත්තන්න එපා. අන්න ඒ වගේ තමයි මේ ශරීර කෝඩුවෙත් යථාර්ථය අවබෝධ කරගන්න නම් මේක නවත්තලා ඉන්න ඕන. දුවන මැෂින් එකක යාන්ත්‍රණය හොයන්න බෑ වගේ තමයි අපි කෝටියක් වැඩ ඔළුවේ දාගෙන පින්නතුනි කවදාවත් සැනසෙල්ල හදාගන්න බෑ. මේක බොහොම කල්පනාවෙන් හිතට ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ කිරීම පිළිබඳව බොහෝ අනුසස් දේශනා කරලා තියෙනවා. උත්තාන සම්පදාව පිළිබඳව වීරිය පිළිබඳව උන්වහන්සේ කොච්චර ධර්ම කරුණු දේශනා කරලා තියෙනවද? මෙතන කියන්නේ ඒක නෙවෙයි. අපි වැඩ කරන්න ඕන. හැබැයි අපේ ජීවිතේ සැලැස්මකට අනුව ගෙනියන්න ඕන. සැලැස්මකට අනුව ගෙනියන්න ඕන කියලා කියන්නේ දැන් බලන්න සමහර අය අවුරුදු 80 85 ගිහිල්ලත් පින්නතුනි ව්‍යාපෘති ව්‍යාපාර කටයුතු
වැඩ කෝටියක් ඔළුවේ දාගෙන ඉන්න වයෝවෘද්ධ අය නැද්ද? ඉන්නවා. ඒක ඇත්තට සුදුසු දෙයක් නෙවෙයි. අපිට විශ්‍රාම කාලයක් තියෙනවානේ. මේ විශ්‍රාම කාලේ අපි විශ්‍රාම සෝයේ විඳින්න ඕන. විශ්‍රාම සෝයේ විඳිනවා කියලා කියන්නේ ධර්මයේ ලැබිච්ච කෙනෙක් නම් 100%ක්ම ධර්මයේ වෙනුවෙන් කැප වෙන්නට ඕන. විශේෂයෙන් බණක් දෙකක් අනිවාර්යෙන්ම අහන්න ඕන. ඊළඟට සීලවන්තකම හොඳට ආරක්ෂා කරන්න ඕනේ. බුද්ධ වන්දනාව කරන්න ඕන. ඊළඟට පුළුවන් තරම් දන් දෙන්න ඕන. තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම ගුණවත් ජීවිතයක් බවට පත් කරගන්න, ඒ වගේම නීවරණ ධර්ම යටපත් කරලා සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න එයා දක්ෂ වෙන්නට ඕන. බාහිර වැඩ කර කර ඒකටම කාලය යොදන කෙනාට සතුටෙන් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්න පින්නතුනේ, සමහර අම්මා තාත්තා වුණත් අපට ඔය ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ දැන් මම බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ, මට එකම ප්‍රශ්නයක් තියෙනවා. මගේ මේ පොඩි පුතා තාම කසාද බැඳලා නැහැ. ඔන්න ඒ කටයුත්තත් ඉවර වුණාට පස්සේ මට සතුටෙන් මැරෙන්න පුළුවන් කියනවා. එහෙම කියනවනේ නේද? අර බලන්න. වැඩ තියෙනකොට පින්නතුනේ සතුටෙන් මැරෙන්න බෑ. ඉතින් මේක අපි දෙපක්ෂයටම පොදුයි. හැබැයි විශේෂයෙන් එදා සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාව කළේ ස්වාමින් වහන්සේලාට. හැබැයි මම දන්නවා අද මම මේ බණ කියන්නේ ගිහියන්ට කියලා. හැබැයි පින්නතුනේ අපි දෙපක්ෂයේම ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා. එහෙනම් අප දෙපක්ෂයටම මේ දේශනාව බොහෝම පොදුයි. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තත් අපිට වුණත් එහෙමයි. අපි වුණත් දැන් විහාරාරාම ගොඩනගන්න නිතරම ඇබ්බැහි වෙලා ඉන්නවනම්, ඇබ්බැහිය කියන්නේ මේක මම මේ කියන්නේ ඇත්තටම මේකට පුරුදු වුණොත් මේක අතහරින්න බෑ. අපවත් වෙනකන් වැලි ගඩොල් ඕන. ඒක තමයි ඒකේ ස්වභාවය. අපි ඇත්ත කතා කරන්න එපේ. හැබැයි මේකෙන් අපි තේරුම් ගන්න ඕන, ස්වාමීන් වහන්සේ නමක් විහාරයක් ගොඩනගන එක, භාවනා මධ්‍යස්ථානයක් හදන එක මහා කුසලයක්. හැබැයි උන්වහන්සේත් කල්පනාවෙන් ඉන්න ඕන, මම මෙන්න මේ කාලේ වෙනකොට මේක හදලා ඉවර කරනවා. ඊට පස්සේ මගේ මහානකම මං කරගෙන යනවා. එහෙම නැතුව හැමදාම ගොඩනැගිලි හදන්න පුරුදු වුණොත් අපවත් වෙනකන් උන්වහන්සේටවත් ගැලවෙන්න බෑ. ඉතින් එහෙමනම් පින්නතුනි, අපි කාටත් මේක පොදුයි. ඒ නිසා හැම කෙනාම හොඳට හිතට ගන්න, ඔය කෙලවරක් නැති වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. මේකෙන් කියන්නේ එදිනදා කරන ඇඳුම් සෝදා ගැනීම, කෑම පිස ගැනීම, ගෙවල් සුද්ධ කර ගැනීම, මේ වගේ අයින් වෙන්න කියන එක නෙවෙයි. හැබැයි මෙතන කියන්නේ අර ව්‍යාපෘති වගේ කෝටියක් වැඩ ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙකුට සතුටෙන් මැරෙන්න බෑ කියන එකයි. දැන් අපිට ඒක සාමාන්‍යයෙන් තේරෙනවනේ පින්නතුනේ, එකක් ඉවරනකොට එකක් වැඩ ගොඩාක් ඔළුවේ තියෙන මිනිස්සෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්ද? හොඳට හිතලා බලන්න. මැරෙන්න බෑ. එහෙමනම් අපි හැමෝම පින්නතුනේ වැඩ ටිකක් අඩු කරගන්න ඕන, සන්තෝෂයෙන් මරණයටපත් වෙන්න. ඉතින් මේක සුගතිගාමි වෙන්න වගේම මගඵල නිවන් අවබෝධ කරගන්නත් ගොඩාක් උපකාර වෙනවා. මොකද බාහිර වැඩ කර කර මේ කාලේ විනාශ කරගන්න නැතුව මේ සිත දමනය කරගන්න, කෙලෙස් නැති කරගන්න කෙනෙක් වැඩ කරනවා නම් ඒක ඊටාම වැදගත් දෙයක්, වටිනා දෙයක්. එහෙනම් දැන් හැමෝටම මතකයි, සතුටෙන් මැරෙන්න නම් වැඩ ටිකක් අඩු කරගන්න ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට පින්නතුනේ දෙවැනි කාරණය තමයි බස්සාරාමෝ හෝති. ඔන්න සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් කතාව අඩු කරගන්න ඕන. පින්නතුනේ මේ කතාව කියන එකත් මහා විස බීජයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දිව උපමා කරේ කොහොමද? උන්වහන්සේ දිවට දීපු උපමාව තමයි, මහණෙනි මේ දිව හරියට
මේ ඇට නැති දිව මොකක් වගේද? උන්වහන්සේ වදාළේ කෙටේරියක් වගේ. බලන්න කෙටේරිය කියනකොට අපිට බයත් හිතෙනවනේ නේද? එතකොට බලන්න උන්වහන්සේ මේ දිව උපමා කරේ කෙටේරියක් හැටියට. එහෙමනම් මේක හොඳට හිතට ගන්න ඕන. පින්නතුනි සතුටෙන් මැරෙන්න බෑ මේ කතාවට හුරු වෙච්ච මිනිස්සයාට. දැන් බලන්න අපි බයිනවනේ. මත් වතුර බොන කෙනාට බයිනවා මේ බේබද්දෙක් මේකට ඇබ්බැහි වෙලා කියලා. ඊළඟට බලන්න කුඩු බොන මිනිස්සයාට අපි බයිනවා කුඩුකාරයා කියලා. හැබැයි මට හිතෙන්නේ නම් මේ කතාවත් ඉතින් ඒ වගේම එකක් තමයි. මේකට ඇබ්බැහි වුණාට පස්සේ පින්නතුනේ මේක නැතුව බෑ. දැන් බලන්න සමහර උදවියට හැම දෙයක්ම තියෙනවා කතාව නැත්තම් එයා බොහොම දුකින් ඉන්නේ. මොකද ඒකට ඇබ්බැහි වෙලා. දැන් සමහර දරුවෝ ඉගෙන කියාගෙන මේ නගරයට ඇවිල්ලා බොහොම පහසුවෙන් ජීවත් වෙනවා. ඒ වගේම ධර්මයත් හොඳට ශ්‍රවණය කරමින් ධර්මය අල්ලගෙන ධර්මානුකූලව ජීවත් වෙන තරුණ අය ඉන්නවා. ඒ වගේ මහත්මයෙක් තමන්ගේ තාත්තා අම්මා නැති වුණාට පස්සේ තාත්තා එක් කරගෙන ආවා මේ නගරේ තමන්ගේ ගෙදරට. එක් කරගෙන ඇවිල්ලා තාත්තා වෙනුවෙන් හොඳට පහසුකම් සහිතව සකස් කරලා නිතරම බණ අහන්න අවස්ථාව හදලා දීලා හොඳ විහාරස්ථාන වලට එක්කන් යනවා, භාවනා මධ්‍යස්ථාන වලට එක්කන් යනවා. වෙනම මිනිස්සෙක් තියලා බොහෝම පහසුකම් ලබා දීලා තිනවා මේ තාත්තට. මේ තාත්තා හැබැයි ඉන්න බෑ කියනවා. ඉතින් දවසක් මේ පුතා මට කිව්වා හරි වැඩේ ස්වාමීන් වහන්සේ. තාත්තට මෙච්චර පහසුකම් දීලත් ඉන්න බෑ කියනවා. ඉතින් අපේ ස්ථානයට එව්වා. මම ඒ තාත්තත් එක්ක ටිකක් කතා කරගෙන ඒ තාත්තා කියනවා අනේ හාමුදුරනේ මට මේ හරියන්නේ නැහැ. මං මොකද? මේගොල්ලෝ හොඳට මට සලකනවා. හැබැයි මට කතා කරන්න ඕන. අපේ ගමේ ඉන්නකොට මාත් එක්ක කතා කරන්න උදේම පිරිසක් එනවා. ඉතින් අපි දවල් වෙනකන් කතා කර කර ඉන්නවා සතුටින්. එතකොට බලන්න පින්නතුනේ මේක ඇබ්බැහියක් නෙවෙයිද? මෙච්චර පහසුකම් ලැබිලා ධර්මයේ යන්න මෙච්චර අවස්ථාව ලැබිලා නමුත් ඒ ගමන යන්න බෑ මේ කතාවට තියෙන ඇබ්බැහිය. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සන්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණියං. මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකතු වුණාම තියෙනවා වැඩ දෙකක් කරන්න. එකක් තමයි නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ පමණක්ම කතා කරන්න ඕන. ඔන්න ඔය දෙක විතරයි අපට කරන්න තියෙන. අපිට බාහිර කතා වලින් සම්පූර්ණයෙන් මයින් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න පින්නතුනේ සාමාන්‍ය ජීවිතේ වුණත් අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන මොකක් නිසාද? කට නිසානේ නේද? එහෙමනම් ඉතින් කට පරිසම් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්නත් අඩුයි. දැන් මම මේ වචන කියනකොට මේ පින්නතුලා හිතලා බලන්න. අනේ මට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වුණේ මොකක් නිසාද කියලා. අනිවාර්යයෙන්ම පින්නතුලට මතක් වෙනවා මේ කට නිසා තමයි ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. වචනේ පාලනය කරගෙන හිටියානම් හරිම අඩුයි පින්නතුනි ප්‍රශ්න. හැබැයි ඉතින් මේ සඳහා යෝනිසෝ මනසිකාරයත් අවශ්‍ය වෙනවා. සී සද්ධර්මය අහන ගමන් යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනාට අනිවාර්යයෙන්ම මේ වචනේ පාලනය කරගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීමනේ. දැන් බලන්න අපි වචනයක් එළියට දාන්න කලින් අපි හිතලා කල්පනා කරලා මෙනෙහි කරලා ඒ වචනේ එළියට දැම්මොත් කවදාකවත් බොරුවක් කියවෙන්නේ නැහැ නේ. දැන් අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය අනිත් පැත්ත. දැන් අපිට හිතිච්ච ගමම්ම ඩෝංගාල වචනයක් එළියට දානවා කියන්නේ හිතිල්ලක් මුකුත්ම නැහැ. ඒක මෙනෙහි කිරීමක් නැහැ. නිකම් එළියට දානවා. එහෙම වෙනකොට බොරු කියවෙන්න පුළුවන්, කේලාම් කියවෙන්න පුළුවන්, පරුස වචන, හිස් වචන කියවෙන්න පුළුවන්. ඒ නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. හැබැයි අපි වචනයක් කියන්න කලින් මම මේ කියන්න යන වචනය සත්‍යද අසත්‍යද? මම මේ කියන්න යන වචනය අර්ථවත්ද අනර්ථවත්ද?
මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? මම මේ කියන්න යන වචනේ මෙලොවට පරලොවට හොඳයිද? මේ විදිහට මෙනෙහි කරලා වචනයක් එළියට දානවා නම් කවදාවත් බොරු කියවේද? කවදාවත් අනර්ථකාරී වචනයක් පිට වෙයිද? කවදාවත් හිස් වචනයක් පරුස වචනයක් කියවේද? කියවෙන්නේ නැහැ. එහෙනම් අපේ මේ වචනේ පාලනය කරගන්න බැරි පින්නතුනේ අපට යෝනිසෝ මනසිකාරය හුරු වෙලා නැහැ. ඒ උතුම් මෙනෙහි කිරීම මනසිකාරයේ තියෙනවා නම් අපට වචනේ පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට ඒ වගේම ශ්‍රාවක වූ මේ පින්නතුන්ලාට යථාර්ථේ කරා යන ගමනට අවශ්‍ය දෙයක් හැටියට මේ වචනේ පාලනය කර ගැනීම පිළිබඳව බොහෝ දේශනා සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ එක තැනකදී වදාරනවා නිවන් දකින්න කැමති කෙනා සම්පූර්ණයෙන්ම දෙතිස් කතාවෙන් අයින් වෙන්න ඕන. දෙතිස් කතාව කියන්නේ ඔය අපි හැමදාම කරන කතාවක් තමයි. අපි ආණ්ඩුව ගැන කතා කරනවා, හොරු ගැන කතා කරනවා, ඊළඟට පින්නතුන් යුද්ධය ගැන කතා කරනවා, නළු නිළියෝ ගැන කතා කරනවා. ඔය හැමදාම කරන කතා ටික. ඒ ටික නැත්තම් අපිට ඉතින් කතා නැහැ වගේනේ. නමුත් ඔන්න ඔය කතා වලින් අපි අයින් වෙන්න ඕන. ඒක හොඳටම පුරුදු කරගන්න ඕන. එහෙම නැතුව කෙලින්ම එකපාරම පින්නතුනේ අපිට නිවන් දකින්න බෑනේ. එහෙම නිවන් දකින්න පුළුවන් නම් මෙච්චර ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙත් නෑනේ. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේකට අවතීර්ණ වෙන්න ඕන. එහෙමනම් ඔය කතාවට තියෙන ඇබ්බැහිය ටික අපි අඩු කරගන්න ඕන. ඊළඟට අපිට පුළුවන් දැන් කතා නොකර ඉන්න කියලා දෘෂ්ටියක් නෑනේ. කතා කරන්න පුළුවන් ධර්මය. ඊළඟට අර දස කතා වස්තුව අපට ජීවිතයට ගලප ගන්න පුළුවන්. දැන් කතා කරනවා නම් කතා 10ක් තියෙනවනේ. පින්නතුල අහලා ඇති. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඔන්න කතා. ඉතින් ඔය කතා අපිට කතා කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒ කාන්තේම අපට සැනසෙල්ලක් වෙනවා. දැන් බලන්න අල්පේච්ඡ කතාව. මේ අල්පේච්ඡතාවය ගැන කියනකොට බොහෝ දෙනෙක් හිතන්නේ ඕක ස්වාමීන් වහන්සේලාටනේ. ඕක හාමුදුරුවන්ට තියෙන අපිට අදාළ නැහැ. නෑ පින්නතුනි. මේ ඇත්තන්ටත් මේ අල්පේච්ඡකම හරීම වටිනවා. අල්පේච්ඡකම කියලා කියන්නේ සහැල්ලු පැවැත්මනේ. ඉතින් එහෙමනම් මේ අල්පේච්ඡතාවය අපේ ජීවිතයට ගලප ගන්න ඕන. ඒ සඳහා අපි මේ පිළිබඳව නිතර කතා කරනකොට අපි දන්නේමනේ අපි මේ පැත්තට ඇදිලා යනවා. අපි හිතමු අල්පේච්ඡ ස්වාමීන් වහන්සේ ගැන කතා වෙනවා. අල්පේච්ඡ බොහොම සීලවන්ත ගිහියෙක් පිළිබඳව කතා වෙනවා. එහෙම කතා කරන්න පින්නතුනි අපි මේ පැත්තට යනවා. දැන් හිතන්නකෝ අපි අපේ කාත් එක්ක හරි හිතවතෙක් එක්ක එකතු වෙලා රාගනිසිත දෙයක් නිතර කතා කරනවා. අපි මේ පැත්තට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. අපි තරහෙන් නිතරම දේශයෙන් යුක්තව කතා කරනවා. එහෙනම් හැම වෙලේම අපේ සිතෙහි දේශය පවතිනවා. ඒ වගේ තමයි අපි නිතර අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරනකොට අපිත් අල්පේච්ඡ වෙනවා. එහෙනම් අපිට කතා කරන්න පුළුවන් අල්පේච්ඡතාවයේ පිළිබඳව. ඊළඟට සන්තුට්ඨිතා. සන්තුට්ඨි කතාවේ කියලා කියන්නේ පින්නතුනි ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කියන කතාව. මේ කතාව අපිට තියෙනවද? ඒ කතාව අපිට හරි අඩුයිනේ නේද? හොඳට කල්පනා කරලා බලන්න. අද ගත්තාම අපේ බොහෝ දෙනෙකුට මේ සන්තුට්ඨිය නැහැ. ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව දන්නේ නැහැ. එහෙමනම් ඒ පිළිබඳව අපි කතා කරන්න ඕන. පින්නතුනේ මේක පුංචි දෙයක් නෙවෙයි. පින්නතුල අහලා තියෙනවා මහා ආර්ය වංශ සූත්‍රය. අදටත් රුවන්වැලි මහා සෑයේ
මගේ තැන්වල මම දැකලා තියෙනවා ආර්යවංශ සූත්‍රය රැ එළි වෙනකන් දේශනා කරනවා. අපේ දායකයොත් අහනවා. ඉතින් එදා ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේගේ යුගයේ ඊට පස්සේ කාලේ පින්නතුනි මේ ආර්ය වංශ දේශනාව එළි වෙනකන් කෙරලා තියෙනවා. සිතුල්පව්වේ ආර්ය වංශ දේශනාවක් කරනකොට පින්නතුනි අනුරාධපුරයේ ඉඳලා භික්ෂුන් වහන්සේලා වඩිනවා මේක අහන්න. ඒතර මේ ආර්ය වංශ දේශනාවේ මොනවද තියෙන්නේ? ලැබිච්ච සිවුරකින් සතුට වෙන්නයි කියලා දෙන්නේ. ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුට වෙන්නයි කියලා දෙන්නේ. ලැබිච්ච සේනාසනයකින් සතුට වෙන්නයි කියලා දෙන්නේ. භාවනාව පිළිබඳවයි මේක කියලා දෙන්නේ. එතකොට බලන්න මෙච්චර මේ වටිනා සූත්‍රයෙන් කියලා දෙන්නේ සන්තුට්ඨිය පිළිබඳව. භික්ෂුන් වහන්සේ නමකට වුණත් ලැබෙන සිවුරකින්, ලැබෙන සේනාසනයකින්, ලැබෙන පිණ්ඩපාතයකින්, ලැබෙන ගිලම්පසකින් සතුට වෙන්න බැරි නම් ඒ භික්ෂුන් වහන්සේට තමන්ගේ ඉලක්කේ කරා යන්න බෑ. එහෙමනම් මේ සන්තුට්ඨිය කියන එක කොච්චර අවශ්‍යද? දැන් බලන්න අපි ගිහි සමාජයේ ගත්තාම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා අද බොහෝ දෙනෙකුට පින්නතුනේ මේ සතුට නැහැනේ. දැන් බලන්න ඉපදිච්ච දවසේ ඉඳලා යම් බහතේරන වයසට ආවට පස්සේ එතන ඉඳලාම වැඩ කරන්නේ, ඉස්කෝලේ යන්නේ, විභාග ලියන්නේ, පාඨමාලා හදාරන්නේ, රැකී ආරක්ෂා කරන්නේ, කසාද බඳින්නේ, ළමයි හදන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න. නමුත් අපේ අයට මැරෙනකන් සතුටක් තියනවද? සතුටක් නැහැ. ඇයි ඒ? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න දන්නේ නැහැ. ඒ පිළිබඳව අදහසක් නැහැ. ඇත්තට මට හිතෙනවා සමහර වෙලාවට මම ඒක අගය කරනව නෙවෙයි. සමහර බටහිර අය මේ පංචකාමයේ හරි විඳින්න දන්නවා. අපේ අය ඒකවත් දන්නවද කියලා ප්‍රශ්නාර්ථයක්. ඇයි? හැමදාම මොනවා හරි බලාපොරොත්තුවක්. කිසිම සතුටක් නැහැ. මොනවා ලැබුණත් කිසිම සතුටක් නැහැ. එහෙමනම් පින්නතුනේ මේ සන්තුට්ඨිය ගැන අපි නිතර කතා කරන්න ඕන. ඔන්න කතා කරන දේවල්. ඊළඟට පවිවේකතා, විවේකයේ පිළිබඳව. අපි විවේකයේ පිළිබඳව කතා කරනවද නැහැ? ඒවා අපි දන්නෙත් නැහැ. ඊළඟට අසංසග්ගතා. අසංසට්ඨ කියලා කියන්නේ සංසර්ගයෙන් තොරව ඉඳීම පිළිබඳව අපි නිතර කතා කරන්න ඕන. නමුත් ඒවා අපි දන්නේ නැහැනේ. දැන් බලන්න මේ සංසර්ග තියෙනවානේ. සංසර්ග රාශියක් තියෙනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳව දැන් අපි ඉදිරියේදී මේ දේශනාවේදී ඒක වෙනම විස්තර කරන නිසා අපි එතනදී කියන්නම්. ඉතින් එහෙමනම් මෙන්න මේ වගේ වෙන් වෙලා ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේවා ගැන කතා කරන්න ඕනේ. ඊළඟට සීලය ගැන කතා කරන්න ඕනේ. සමාධිය ගැන කතා කරන්න ඕනේ. දැන් කවදාවත් අපි සීලයක් සමාධියක් ගැන කතා කරනවද? කතා කරනවා අඩුයි. ඊළඟට ප්‍රඥාව ගැන කතා කරන්න ඕනේ. නිවන පිළිබඳව කතා කරන්න ඕනේ. නිවන් සැප ලැබේවා කෙනෙකුට සාදු කිව්වට නිවන කියන්නේ මොකක්ද කියලාවත් සමහරු දන්නේ නැහැ. එහෙමනම් මේවා පිළිබඳව බොහෝම ඕනෑකමෙන් අපි කතා කරන්න ඕන. ඒ කතා කරනකොට තමයි පින්නතුනේ ඒවා කරා අපි ලං වෙන්නේ. එහෙමනම් මෙන්න මේ කියන අනවශ්‍ය කතා වලින් අයින් වෙලා දස කතාව පුරුදු කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා විශේෂයෙන්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ එදා මේ භික්ෂුන් වහන්සේලාට වදාරන ඇවැත්නි සතුටෙන් ඉන්න නම් මේ බස්සාරාමය නැත්තම් කතාව පාලනය කරගන්න ඕන. මම හොඳටම දන්න දෙයක් මේ කතාවට බැහැ වුණාම පණ ඇද වුණත් කතා කරන්නයි කැමති. දැන් ඔය සමහර අය අසාධ්‍ය වෙච්ච වෙලාවලට පිරිත් කියන්න ගියාම කතාවට ඇබ්බැහිවිච්ච අය පණ ඇද හරි කතා කරනවා. ඉතින් ළමයි කියන අපේ තාත්තා හරි කැමති කතා කරන්න අර බලන්න. එහෙමනම් පින්නතුනි අපි කතාව පාලනය කරගන්න ඕන. දෙවැනි එක. තුන්වෙනි කාරණේ තමයි නිද්ධාරාමෝ හෝති. නිନ୍ଦ පාලනය කරගන්න ඕන.
දැන් නිින්ද කියන එක අපේ ශරීරයට යම්කිසි ප්‍රමාණයකට අවශ්‍යයි. ඒකේ විවාදයක් නැහැ. හැබැයි පින්නතුනි මේකට ඇබ්බැහි වුණොත් ඒ කාන්තේම අපට සැනසෙල්ලක් නැහැ. දැන් බලන්න පින්නතුල අහලා තිනවා භවාංග සිත. ඒක නිදාගෙන ඉන්නකොට පින්නතුනි ওই භවාංග සිත්මනි පහළ වෙන්නේ. දැන් ওই බල්ලන්ට ඌරන්ට ඔය ගොඩාක් සත්තුන්ට ඒ වගේ සිත් පහළ වෙන්නේ. ඉතින් මිනිස්සෙක් වෙලා බුද්ධ ශාසනයක් ලැබිලා මේ කුසල් සිත් වඩන්න තියෙන කාලේ නිදාගෙන තීන මිද්දෙන් යුක්තව කල් ගෙවනවා නම් ඒක මහා අපරාධයක්. එහෙමනම් සතුටෙන් මැරෙන්න ඕන නම් නිନ୍ଦ පාලනය කරගන්න ඕන. නිନ୍ଦ කියලා කියන්නේ කාලේ කාදැමීමක් නේද? නිନ୍ଦ කියලා කියන්නේ කාලේ කාදැමීමක්. දැන් බලන්න නිදාගත්තට පස්සේ කිරණ දෙයක් තියනවද? නිදාගත්තට පස්සේ කිරණ කිසිම දෙයක් නැහැනේ. ඉතින් එහෙමනම් පින්නතොනේ නිନ୍ଦ පාලනය කරගෙන දැන් මේ නිදා ගන්න නැතුව නිකන් ඉන්න කියනව නෙවෙයි. මෙතන කියන්නේ නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් බොහෝ දිනකින් අපි අහපුවාම අපි අහනවා භාවනා කරනවාද? ඉතින් ගොඩාක් අය කියන කතාවක් තමයි අනේ හාමුදුරනේ තාම පටන් ගන්න බැරි වුණා. කොහෙද ඉතින් මේ වැඩ අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. එහෙමනම් භාවනාව කියලා කියන්නේ ඇත්තටම හුස්ම ගන්න වෙලාවක් හදාගන්න එක. මොකද අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඇදුම රෝගීන් වගේ හුස්ම ගන්නවා. නමුත් හුස්ම ගත්තද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙමනම් භාවනාව කියලා කියන්නේ සිහියෙන් හුස්ම ගන්න කාලය තියා හදාගන්න එක. එහෙමනම් ඒකට කාලය හදාගන්න දැන් කාලේ නෑ කියලා කියන උදවියට අපිට කාලේ හදාගන්න පුළුවන්. අපි හිතමු රෑ 10ට නිදා ගන්නවා. එතකන් අපිට වැඩ. හොඳයි. අපි 10 ඉඳලා 11 වෙනකන් නිදිවරාගෙන හිටියොත් අපිට භාවනා කරන්න එතන කාලේ පැයක් හම්බෙනවා. උදේ 6ට අපි ඇහැරෙනවා නම් අපිට එතන ඉඳලා වැඩ නම් අපි උදේ 5ට අවදි වෙලා පැයක් භාවනා කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඕනකම තියෙන කෙනෙකුට පින්නතුනේ ඕන තරම් කාලේ හදාගන්න පුළුවන්. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා සතුටෙන් මැරෙන්න නම් නිନ୍ଦ පාලනය කරගන්න ඕන. දැන් බලන්න සමහරු පින්නතුනේ මේකට කොච්චර බැහැ වෙලාද උදේටත් නිදිනවා දවල්ටත් නිදිනවා රැයටත් නිදිනවා. ඉතින් හරිම අපරාධයක් මෙච්චර නිර්මල ධර්මයක් ලැබිච්ච වෙලාවේ නිකම් මැරුණා වගේ කාලය ගත කරන එක හරිම අපරාධයක්. ඒ නිසා නොනිදා ප්‍රතිපත්ති පුරන්න අපි මහන්සි ගන්නට ඕන. එහෙනම් සතුටෙන් මැරෙන්න නම් තුන්වෙනි කාරණේ තමයි නිନ୍ଦ පාලනය කරගන්නට ඕන. ඊළඟට පින්නතුනේ හතරවෙනි කාරණය ඝන සංගනිකාරාමෝ හෝති. ඝන සංගනිකාව කියන්නේ මොකද්ද? ඝන සංගනිකාවේ කියලා කියන්නේ අර එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත. අර කුරුළු රෑන වගේ කීචි බීච් කියා එකටම ඉන්න කැමැත්තක් තියෙනවනේ නේද? එහෙම කැමැත්තක් සමහරුන්ට තියෙනවා. තමන්ගේ බිරිඳ ඊළඟට දරුවන් මොනුබුරු මිනිබිරියන් ඥාතීන් එකතු වෙලා ඉන්න තමයි කැමති. අපේ බොහෝ දෙනෙකුට මේ හුදකලාවට හරි අකමැති. හැබැයි පින්නතුනි අපිට යන්න වෙන්නේ තනියෙන්. අපි ආවෙත් තනියෙන්. එහෙමනම් තනියෙන් ගමනක් යන්න ඉන්න අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ හුදකලාවට ටිකක් හුරු වෙන්න ඕන. දැන් ඕනම දෙයක් එකපාර අතහරිනවට වඩා ක්‍රමානුකූලව අතහරින එක ලේසියිනේ. ඒ වගේම තමයි ඕනම පුරුද්දක් එකපාරම ඇති කරගන්නවට වඩා ක්‍රමානුකූලව ඇති කරගන්න එක ලේසි. ඉතින් එහෙමනම් අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ පින්නතුල හොඳට හිතට ගන්න අනිවාර්යෙන්ම හුදකලාවට අපේ හිත ටිකක් දාගන්න ඕන. අපේ බොහෝ දෙනෙකුට මේක හරිය නුහුරු දෙයක්. හැබැයි හුරු කරගත යුතු දෙයක්.
දැන් බලන්න පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ අර කැලේ ඉන්න එකාංගක් තියෙන සතෙක් අපි කියන උට කඟේනා කියලා. අන්න ඒ සතා වගේ ඉන්න කියනවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ තනියෙන්මනේ වැඩ ඉන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මෙන්න මේ සතාට. එහෙනම් අපේ පින්නතුල්ලත් හොඳට තේරුම් ගන්න සතුටෙන් මැරෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හුදකලාව ටිකක් පුරුදු වෙන්නට ඕන. දැන් බලන්න අපේ අයට එහෙම හුදකලාව ලැබෙන අවස්ථාවල බොහෝ දෙනාට පාළුයි. දැන් අපි හිතමු ඔන්න ගෙදර ඉන්න අය ඔක්කොම යනවා කොහේ හරි වැඩවලට. තමන් ගෙදර තනි වෙනවා. තනි වෙනකොට දැන් හරි පාළුයි. කොතෙන්ද අපි යන්නේ? දුරකථනය ළඟට ගිහිල්ලා තින් තමන්ගේ යාළුවෙකුට කතා කරනවා නේ ගෙදර කවුරුත් නැහැ හරි පාළුයි. ඒකයි මම මේ කතා කරේ කියන තේයත් එක්ක කතා කර කර ඉන්නවා. බලන්න පින්නතුනි ලැබෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න එපැයි. දැන් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම භික්ෂුන් වහන්සේලාට සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඉඳලා බොහෝ සූත්‍ර දේශනාවලදී පූර්වක්‍ෘති හැටියට වදාරන්නේ මොකද්ද? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඉතින් එහෙමනම් යථාර්ථය අවබෝධ කරගන්න කැමති නම් අරණ්‍යයකට යන්න, විවේක ස්ථානයකට. හොඳ කලාවේ ශුඤ්ඤාගාරයක ඉන්න, ගහක් මුලට වෙලා හොඳ කලාවේ ඉන්න. තනියෙන් ඉන්නකොට තමයි පින්නතුනි යථාර්ථය අවබෝධ කරගන්න පහසු. ඒකයි භික්ෂුන් වහන්සේලාටත් නිතරම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුළුවන් තරම් විවේකී හදාගන්න. ඒකයි එදා ඉඳලා අද වෙනකම්ම සිල්වත් ජුණවත් ස්වාමීන් වහන්සේලා ඈත වනාන්තර වලට ගිහිල්ලා විවේකීව භාවනා කරන්න. ඉතින් ඒ හොඳ කලාව අත්‍යවශ්‍ය දෙයක් යථාර්ථය අවබෝධ කරගන්න. ඉතින් එහෙමනම් අපේ පින්වත් හැම දිනාම මේක හොඳට හිතට ගන්න සතුටෙන් මැරෙන්න නම් අනිවාර්යයෙන්ම මේ හුදකලාව අපි පුරුදු කරගන්න ඕන. දැන් කරුණු 4ක් කියවුණා නේද? සතුටෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න කිව්වා. කතාවෙන් අයින් වෙන්න කිව්වා. ඊළඟට නිින්දෙන් අයින් වෙන්න කිව්වා. ඊළඟට මේ හුදකලාව පුරුදු කරගන්න එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත අඩු කරගන්න කියලා කිව්වා. ඊළඟට පස්වෙනි කාරණය තමයි සංසග්ගාරාමෝ හෝති. මොකද්ද මේ සංසර්ගය කියන්නේ? ඒකත් ඉතින් පින්නතුනේ එකට එකතු වෙලා ඉන්න තියෙන බැඳීමක් තමයි. හැබැයි මේ සංසර්ගයේ කොටස් 5කට බෙදෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග කියලා. දැන් බලන්න දස්සන සංසග්ග කියන්නේ මොකද්ද? තමන් ප්‍රිය කරන අය නිතරම දකින්න කැමති. ඒක ඇබ්බැහියක්. දැන් බලන්න සමහර අය ඉන්නවා තමන් ප්‍රිය කරන අයගේ තමන්ගේ දරුවන්ගේ බිරිඳගේ තමන් ප්‍රිය කරන අයගේ ඡායාරූපයක් ෆොටෝ එකක් පර්ස් එකේ දාගෙන ඉන්න. මොකද නිතර දකින්න. ඉතින් අද තාක්ෂණයේ දිනු නිසා දැන් සමහරව තමන් ප්‍රිය කරන අයට ඒ කෝල් එකක් ගන්න වීඩියෝ කෝල් එකක්. මොකද එහෙම බලාගෙන කතා කරන්න කැමති, දස්සන දකින්න කැමති. මම මේ කියන්නේ එහෙම අය දකින්න එපා කියන එක නෙවෙයි. නමුත් ඒකට තියෙන ඇබ්බැහිය අපි අඩු කරගන්න ඕනේ. ඇබ්බැහිය තමයි භයානක. එහෙනම් ඕකට කියනවා දස්සන සංසග්ග. දකින්න තියෙන කැමැත්ත. ඊළඟට සවන සංසග්ග. සවන සංසග්ග කියලා කියන්නේ අහන්න තියෙන කැමැත්ත. දැන් බලන්න සමහර අය ඉන්නවා තමන් ප්‍රිය කරන අයගේ හඬ නිතරම අහෙන්න ඕනේ. ගෙදරින් එළියට ගිහිල්ලා විනාඩි 5ක් යන්න කලින් ගෙදරට කෝල් කරනවා. මොකද ඒ හඬ අහන්න ඕන. එහෙම ඇබ්බැහි විච්ච මිනිස්සු ඉන්නවා. මම මේ කියන්නේ තමන් ඉන්න තැන තමන්ගේ බිරිඳට, දරුවන්ට දැනුවත් කරන එක වරදක් නෑ. හැබැයි ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒක භයානකයි. එහෙමනම් පින්නතුනේ මේ කාරණේ හොඳට හිතට ගන්න. මේවා සංසර්ග.
දකින්න තියෙන අහන්න තියෙන කැමැත්ත. ඊළඟට සමුල්ලාප සංසග්ග. ඒ කියන්නේ මොකක්ද? අල්ලාප සල්ලාපේ දෙන්න කැමති තමන් ප්‍රිය කරන අයත් එක්ක මේ තේරුමක් නැතුව හේ කතා කර කර ඉන්නවා. ඒ කතාවෙන් මිදෙන්න කැමතිම නැහැ. මොකද අර තමන් ප්‍රිය කරන අයත් එක්කනේ කතා කරන්නේ. එහෙමනම් මේකත් සංසර්ගයක්. ඊළඟට සංභෝග සංසග්ග. සම්භෝග සංසර්ගය කියලා කියන්නේ තමන් ප්‍රිය කරන අය දීපු දේවල් තියෙනවනේ, ඇඳුම් පැළඳුම් ආභරණ, ඒව හැමදාම ආසාවෙන් ළඟ තියාගෙන මට අහවලා දුන්න කියාගෙන ඒකටම බැඳිලා ඉන්නවා. ඒකට කියන සම්භෝග සංසර්ග. ඊළඟට පින්නතුනි කාය සංසග්ග. කාය සංසග්ගය කියලා කියන්නේ ඉතින් ඔය කියන සංසර්ග තිබුණොත් ඔය කාය සංසග්ගෙන් තමයි මේක කෙලවර වෙන්නේ. එහෙමනම් මෙන්න මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕන සතුටෙන් මැරෙන්න නම්. ඉතින් කොටින්ම කියවොත් පින්නතුනි තමන් ප්‍රිය කරන ගෙවල් දොරවල් මිල මුදල් මේවට තියෙන මේ මහා ලෝභය ටික ටික අපි ඈඩ් කරන්න ඕන. අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අනේ ඉතින් මේ තියෙන දේවල් මේ ගෙවල් දොරවල් මරණයෙන් මේ සියල්ලම කෙලවර වෙනවා කියන ඒ අවබෝධයෙන් ජීවත් වුණොත් ඒවට අමෝතු බැඳීමක් ඇති වෙන්නේ නැහැ. මොකද මරුණාට පස්සේ අපිට මේවා ගෙනියන්න බෑනේ. ඉතින් ඔන්න ඔය යථාර්ථයේ තීරුම් අරගෙන ජීවත් වෙනවා නම් සතුටෙන් මැරෙන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණේ තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංචරාමෝ හෝති කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාන. මේ තණ්හා දිට්ඨිමාන ටිකක් අඩු කරගන්න ඕන. දැන් මේ පින්නතුල බලයි. අනේ කොහොමද අපි මේ තණ්හාව නැති කරගන්නේ? මේ දිට්ඨිමාන කොහොමද එකපාරම නැති කරගන්නේ? ඔව් ඒක ඇත්ත. එහෙම තණ්හාව සහ මුලින්ම නැති කරන්න පුළුවන් නම් ඔයත් රහත් වෙනවනේ. නමුත් මෙතන කියන්නේ අර ඕලාරික තණ්හාව. අපි කිව්වොත් මේ අතට තේරෙන විදිහට මෝඩ විදිහට ආසාවෙන් ඉන්නේ. දැන් Tamanට ගෙනියන්නත් බෑ. නමුත් ඒවට පුදුම බැඳීමකින් ඉන්න අය ඉන්නවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන මේ තණ්හාව ටික ටික අඩු කරන්න ඕනේ. ඒ සඳහා දානමාන ආදී පින්කම් කරන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම අසුබය පුරුදු කරන්න ඕන. ඒ තුලින් අපිට ටිකක් මේ තණ්හාව පාලනය කරගන්න පුළුවන්. ඊළඟට මාන්නය. දැන් සමහරුන්ට පින්නතුනේ හිතා ගන්න බැරි තරම් මාන්නයක්. ඇත්තටම හිතලා බලන්න මොන මාන්නයක්ද අපට. මේ ටික දවසක් ජීවත් වෙලා මහ පොළොවට පස් වෙන ශරීරයක් තියෙන අපිට මොන මාන්නයක්ද? එහෙනම් මාන්නය පාලනය කරගන්න ඕන. දිට්ඨි කියලා කියන්නේ ওই මිත්‍යා දෘෂ්ටික අදහස් අතහරින්න ඕන ටික ටික. එහෙම වුණොත් සතුටෙන් මැරෙන්න පුළුවන්. එතකොට පින්නතුනේ ওই මුලින් කියපු කාරණා පහ තියෙනවනේ අවසාන කාරණේ නැතිව. ඒ මුලින් කියපු කාරණා පහ. ඒ කියන්නේ වැඩ වලින් අයින් වෙලා ඊළඟට කතාවෙන් අනවශ්‍ය කතාවෙන් අයින් වෙලා ඒ වගේම නින්දට තියෙන ඇබ්බැහිය ටිකක් අඩු කරගෙන ඊළඟට හුදකලාවේ ඉන්න පුරුදු වෙලා ඝන සංගණිකාව පුරුදු කරගත්තාම ඊළඟට සංසර්ගයෙන් ඈත් වුනහම පින්නතුනි ක්‍රමානුකූලව මේ තණ්හා දිට්ඨිමාන අඩු වෙනවා. එහෙමනම් මෙන්න මේ කාරණා 6 අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් නම් ඒකාන්තයෙන්ම අපිට සතුටෙන් මැරෙන්න පුළුවන්. සතුටෙන් මැරෙනවා විතරක් නෙවෙයි අපේ ඉලක්කය මේ මගඵල නිවන් අවබෝධ කරගන්නට අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ කාරණා 6 පින්නතුනි බොහෝම උපකාර වෙනවා. විශේෂයෙන්ම භාවනා කරන කෙනෙකුට හරිම වැදගත් කාරණා 6ක්නේ. දැන් බලන්න භාවනා කරන්න බෑනේ. ගොඩාක් වැඩ තියෙන කෙනෙකුට එහෙනම් වැඩ අයින් කරගන්න ඕන. ඊළඟට කතාව කියන එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕන. දැන් බුරුම රටේ වගේ රටවල් වල භාවනා මධ්‍යස්ථානවල එක වචනයක් කතා කරන්න දෙන්නේ නැහැ. එහෙමනම් භාවනා කරන කෙනෙකුට කතාව පාලනය කරගන්න ඕන. ඉතින් නින්ද ගැන කියන්නම දෙයක් නැහැ. නිදි කිරා වැටෙනවා නම් භාවනා කරන්න බෑනේ. සිහිය දිනු කරන්න බෑ. එහෙනම්
නිନ୍ଦ පාලනය කරගන්න ඕන. ඊළඟට භාවනාවක යෙදෙන කෙනෙකුට පිරිස පිරිවරාගෙන තැඹිලිවල්ල වගේ යාළුවෝ රැස් කරගෙන මේක කරන්න පුළුවන්ද? බෑ. හුදකලාවෙමයි මේක කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි දැන් බලන්න සංසර්ග වලින් අයින් වෙන්න ඕන. සංසර්ග වලට පුරුදු වෙලා ඉන්න කෙනෙකුට යථාර්ථය දකින්න බෑ. ඊළඟට ඉතින් මේ තණ්හා දිට්ඨි මාන ටික අඩු කර ගන්නකොට භාවනාව බොහෝම සාර්ථකයි. ඉතින් එහෙමනම් බලන්න සතුටෙන් මැරෙන්න වගේම ප්‍රතිපත්ති පුරන්න භාවනාව දියුණු කරගන්න මාර්ගේ වඩන්න අත්‍යවශ්‍ය කාරණා 6ක් මේ කියවුනේ. ඊළඟට මෙන්න මේ කාරණා 6න් අපි අයින් වෙලා ධර්මයට ලං වෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ධම්මාරාම කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ධම්මාරාම හාමුදුරුවෝ ආරංචි වුණා දවසක් බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් පිරිනුවම් පානවා කියලා. ආයු සංස්කාරය අතහැරපු කාලේ. ධම්මාරාම හාමුදුරුවෝ කල්පනා කළා අනේ දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානවා නම් උන්වහන්සේ පිරිනුවම් පාන්නට කලින් මම නිකලෙස් උත්තමෙක් වෙන්න ඕන කියලා ධම්මාරාම ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම වැඩවලින් අයින් වුණා. ඊළඟට කතාවෙන් අයින් වුණා. නිନ୍ଦ පාලනය කළා. ඝන සංගණිකාවෙන් ඈත් වුණා. සංසර්ග වලින් ඈත් වෙලා තණ්හා දිට්ඨි මාන වලින් ඈත් වෙන්න උත්සාහ කළා. ඉතින් මේ ධම්මාරාම හාමුදුරුවන්ගේ හිතවත් ස්වාමීන් වහන්සේලා දැන් තැන් වල කතාව. හරි වැඩේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ කවුද මේකේ නායකත්වයේ ගන්නෙ? අපට මොකද වෙන්නේ? මේවා කතාව. හැබැයි ධම්මාරාම ස්වාමීන් වහන්සේ ඒ කතාව වලට යන්නේ නැහැ. මේ හිතවත් පුහුදුන් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ ධම්මාරාමට කිසිම ගාණක් නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලා. ඉතින් මේ කතාව කොහොම හරි ගිහිල්ලා අන්තිමට අර පිරිනුවන් පාන්ට ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේක ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඇහුවා ඇත්තද ධම්මාරාම මේ කියන කතාව? මේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානවා කියලා කිසිම ගාණක් නැතුව ඔහේ පාඩුවේ ඉන්නවා කියන්නේ. ඒ වෙලාවේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ බොහෝම සංසුන් වටපිට බලලා බුදුරජාණන් වහන්සේට වදාරන අනේ භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් නැහැ. මට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානවා කියලා මාස 3කින්. ඉතින් මට හිතුණා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාන්නට කලින් මම යථාර්ථය අවබෝධ කරගන්නවා කියලා. ඒ නිසා තමයි මම මේ වැඩවලින් කම්මාරාමෙන් අයින් වුණා. බස්සාරාමෙන් මගේ මේ හිතවත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා එක්කවත් කතාවට ගියේ නෑ. නිନ୍ଦ පාලනය කරමින් මම මේ විදිහට මේ කියන කාරණා 6 දිනු කරමින් මම භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුනාද පැවැත්තුවා. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. සතුටෙන් මරණයටපත් වෙන්න වගේම මගඵල නිවන් අවබෝධ කරගන්නත් බොහෝම උපකාර වූ කාරණා 6ක්. මේ කාරණා 6 යම් කිසි කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් ඒකාන්තයෙන්ම සතුටෙන් මරණයටපත් වෙන්න පුළුවන්. සතුටෙන් මරණයටපත් වුනොත් සැහැල්ලුවෙන් මරණය සිද්ධ වුනොත් ඒකාන්තයෙන්ම සුගතියක් අපට අපේක්ෂා කරන්න පුළුවන්. අපි නැවත වතාවක් බොහොම කරුණාවෙන් මේ කාරණා 6 මතක් කරන්නම්. පළවෙනි කාරණේ තමයි වැඩවලින් අයින් වෙන්න ඕන කම්මාරාමය. දෙවැනි එක බස්සාරාමයේ කතාව ටිකක් පාලනය කරගන්න ඕන. නිද්ධාරාමය නින්දට තියෙන ඇබ්බැහි අඩු කරගන්න ඕන. ඝන සංගණිකාව එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත අයින් කරගන්න ඕන. ඒ වගේම කියපු සංසර්ග වලින් එකතු වීම වලින් අයින් වෙන්න ඕන. ඊළඟට තණ්හා දිට්ඨි මාන කියන මේ ප්‍රපංච වලින් හැකිතාක් දුරට අයින් වෙන්නට ඕන. එහෙම වුණොත් අපට ඒකාන්තයෙන්ම සුගතියක් අපේක්ෂා කරන්නට පුළුවන්. ඉතින් අපේ පින්වත් හැම දිනාටම මේ දේශනාව
යම් තරමකින් හරි ජීවිතේ සාර්ථක කරගන්නට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං